අයිබෝවන් ආදරණීය දුවේ පුතේ සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. අද ඔබ දන්නවා පසුගිය සතියේ අප ඔබට මතක් කළ ආකාරයට සතරකන් මන්ත්‍රණය කියන සිංහල පාඩමේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ කොහොමද කියන කාරණයයි අප ඔබට කියා දෙන්නේ. ජාතික රූපවාහිනිය ඔබට තිළින කරන අධ්‍යාපන සත්කාරය වැඩසටහන් මාලාව ජාතික පාසල සෑම සිකුරාදා දවසම වෙන්වන්නේ සිංහල පාඩමට කියලා ඔබ දන්නවා. ඉතින් දුවේ පුතේ මම ඔබට හැමදාම කියන්නේ සිංහල භාෂාව ඉගෙන ගත යුතු විභාගය සඳහා පමණක් නොවේ. මුළු ජීවිතය සඳහාමයි. මොකද එය අපේ සංස්කෘතිය. ඒ අපේ ජීවිතය සමග බද්ධ වී පවතින කාරණයක් නිසා. ඉතින් අද පසුගිය සතියේ අප පාඩමේ සාකච්ඡා කළේ දුවේ පුතේ පිළිතුරු ලියන ආකාරය නොවේ. පාඩමේ ආකෘතිය, පාඩමේ අන්තර්ගත කොහොමද සැකසෙන්නේ? මහෞෂධ පඬිතුයන්, කේවට්ට පඬිතුමන් මේ අයගේ චරිත ලක්ෂණ මොනවද? මේ සියලුම දේවල් අප ඊටාම කෙටියෙන් සාකච්ඡා කළා. සමස්ත පාඩම පිළිබඳව ගැඹුරු විග්‍රහයක් අප ඔබට ඉදිරිපත් කළා. දැන් ඔබේ සටහන් පොත, ඔබේ පෑන අරගෙන සූදානම් වෙන්න. ඔබේ 3 වෙනි ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ සාහිත්‍ය පොතෙන් ඔබට සැකසෙන ප්‍රශ්නවලට ඔබ පිළිතුරු ලියන්න ඕනේ විදිහ අප ඔබට කියා දෙන්නයි යන්නේ. ආකෘති කිහිපයකින් මේ ප්‍රශ්න සැකසෙනවා. අදත් මේ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? ඒවට පිළිතුරු ලියන්න ඔබ දැනුමින් සන්නද්ධ වෙන්න ඕනේ කොහොමද කියලා අපට කියා දෙන්න අපත් එක්ක එකතු වෙනවා. සිංහල විෂය නිර්දේශ කමිටු සමාජිකයෙකු වශයෙන් ක්‍රියා කරන කොළඹ ලුම්බිනි විද්‍යාලයේ සිංහල ආචාර්ය අරුණ වීරගල ගුරු පියාණනුත් ඒ වගේම කොළඹ මහානාම විද්‍යාලයේ සිංහල ආචාර්ය විජේරත්න බණ්ඩාර ගුරු පියාණනුත් අපි මේ දෙපළ ඊටම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. සර් අපි ගිය සතියේ සූදානම් වෙච්ච ආකාරයට අපි දරුවන්ට පොරොන්දු වෙච්ච ආකාරයට අද අපි කතා කරන්නට ඕනේ සතරකන් මන්ත්‍රණය කියන පාඩමින් කොහොමද ප්‍රශ්න සැකසෙන්නේ. අපි දරුවන්ට කියමු. මුලින්ම අප තෝරාගන්නේ කෙටි ප්‍රශ්න ටික. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ එන කෙටි ප්‍රශ්න අපි විස්තර කරමු අපේ දරුවන්ට. ආදරණීය දුවේ පුතේ අපි ප්‍රථම කොට ඔබට ඉදිරිපත් කරන්නේ මේ මොහොතේ සඳහන් කළ ආකාරයටම සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න රටාව. මේ පළමු ප්‍රශ්න රටාව ආරම්භ කරන්න පෙරම කියන්න තියෙන ඕනෑම මට්ටමක දරුවෙකුට ඔබේ මට්ටම ඕනෑම ප්‍රමාණයක වුණාට ඔබට මේක පහසුවෙන් පිළිතුරු ලිවිය හැකි ගැටලු වලින් බොහෝ ප්‍රමාණයක් අඩුවන ප්‍රශ්න වර්ගයක්. ඒ සඳහා ඔබේ උනන්දුවයි ඔබ ඒ සඳහා දක්වන ඒ කාල වේලාව වෙන් කර ගැනීමයි පමණයි අවශ්‍ය. මේ කාරණා ඒ තරම් අපහසු ඒවා නොවේ මේ පළමු ප්‍රශ්න ආකෘතිය. හොඳයි අපි ආරම්භ කරමු මේ කුරුණෑගල යුගය ඒකම උම්මග්ග ජාතකය මුල් පොත පසුබිම් තොරතුරු මේවා ඇසුරු කරගත්තු ප්‍රශ්න මාලාවක් අපි ඔබට දැන් කෙටි ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරන්න සූදානම්. අපි ඒ අනුව ඔබෙන් මුලින්ම විමසුවොත් එහෙම ප්‍රශ්නයක් මේ බඳු. සතරකම් මන්ත්‍රණය උපුටාගත් මුල් කතාව කුමක්ද? දැන් දුවේ පුතේ මේක කියවන්න ඕනේ මුල් පොත කියලා එහෙම නෙමෙයි මුල් කතාව. මුල් කතාව දැන් ඔබ සිහිපත් කරගන්න ඔබට මේ වැඩසටහන ආරම්භයේ කියපු ආකාරයට පොතකුත් පෑනකුත් ඔබ ගාව තියෙනවනම් ඔබට මොහොතකින් ෂණයකින් පිළිතුර මතක් වෙයි දුවේ පුතේ. උම්මග්ග ජාතකය. ඔබ නිවැරදි උම්මග්ග ජාතකය තමයි මේ පාඩම උපුටා ගන්නාලද මුල් කතාව. දෙවනුවට අපි ඔබෙන් ප්‍රශ්නයක් විමසුවොත් එහෙම සතරකම් මන්ත්‍රණය උපුටාගත් මුල් කතාව අයත් වන කෘතිය. දැන් මුල් කතාව උම්මග්ග ජාතකයේනේ. හොඳයි. දැන් උම්මග්ග ජාතකයේ අයිති වෙන පොත උම්මග්ග ජාතකයේ අයිති වෙන කෘතිය මොකක්ද කියලා ඔබෙන් අහනවා. අපි කියනවා උම්මග්ග ජාතකයේ අයිති වෙන කෘතිය තමයි 550 ජාතක පොත. 550 ජාතක පොත. දැන් 550 ජාතක පොත තුල තිබෙන විශේෂ ජාතක කතාවක් නේ උම්මග්ග ජාතකය. ඉන් අනතුරු ඔබෙන් අහනවා මේ උම්මග්ග ජාතකය උපුටාගත්තු 550 ජාතක පොත ලියුනේ මොන යුගයේද කියලා. මොන කාලෙද මොන වකවානුවේද මොන අවධියේද ලියුනේ කියලා අහනවා. එතකොට පිළිතුර වෙන්නේ කුරුණෑගල යුගය. ඔබට මතක නම් පෙළ පොතේ තියෙනවා 14 වන සියවසේදී කියන්නේ කුරුණෑගල අවධියේදී රචනා වූ බව. ඉන් අනතුරු අපි අහනවා මේ අපේ රට බෞද්ධ ජනතාව ජාතක පොතට තරම් දුවේ පුතේ අන් කිසිදු කෘතියකට ගරු කරන්නේ නැති තරම්. අපේ රටේ බෞද්ධය ඇත්තටම වහන්සේ කියලා හඳුන්වන පොත් තියෙන්නේ දෙකයි. එකක් පිරුවානා පොත් වහන්සේ අනිත් පොත කුමක්ද? අපි මේ ප්‍රශ්නේ ඔබ අහනවා බෞද්ධ ජනතාව ජාතක පොතට ගරු කළ බව කිව හැක්කේ ඇයි? මේක තමයි පිළිතුර වෙන්නේ ජාතක පොත් වහන්සේ යන නාමයෙන්. එය හඳුන්වන නිසායි. හඳුන්වන නිසා.
ඉන් අනතුරුව ජාතක පොතේ මූලාශ්‍ර ග්‍රන්ථය මොකක්ද කියලා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත්. තරමක අර ප්‍රශ්නවලට වඩාත් පොඩ්ඩක් සංකීර්ණයි. මොකද්ද ජාතක පොතේ මූලාශ්‍රය? පාලි ජාතකට්ට කතාව. පාලි ජාතකට්ට කතාව. දැන් මේ මුල ප්‍රශ්න මාලාව අපි තව පොඩ්ඩක් කොහොම ඉස්සරහට අරගෙන යමු. එතකොට දැන් අපේ පළවෙනි ප්‍රශ්නේ ඔය වගේ කෙටි පිළිතුරු ලිවීමත් එක්ක බොහෝ විට අපි දකින දෙයක් තමයි ලකුණු අඩු වෙන්න හේතුවක් වෙන්නේ මේ මෙච්චර ලේසි කොටසක් අපි අතින් පැහැර හැරීම. එතකොට දැන් මේ වගේ වැඩසටහන් මාලාවකදී දැන් මෙතනදී සතරකන් මන්ත්‍රණේ සියලු කොටස් ආවරණය වෙන්න නිසා ඔබට මේක ඉතාමත් වැදගත් වෙන්නේ මේ කෙටි සටහනක් හැටියට ඔබ ළඟ තියා ගැනීම. එතකොට දැන් ප්‍රශ්න මුල් ටිකේ අපි කිව්වා මේ කෘතිය කාවුගේද ඒ විදිහට විස්තර කරා. ඊළඟට අපිට තව ප්‍රශ්න අහන්න පුළුවන් ජාතක පොතට අනුග්‍රහය දැක්වුවේ කවුද කියලා. ඒ වගේ අවස්ථාවකදී අපිට පිළිතුර 4 වන පඬිත පරාක්‍රම බාහු රජතුමා කියලා සටහන් කරන්න පුළුවන්. බණ්ඩාර සර් මම තව කාරණයක් මතක් කරන්නම්. මේ කෙටි ප්‍රශ්නවලට පිළිතුරු අපේ පාඩම පටන් ගන්න කලින් පුංචි ලා කහපාට පිටුවක් තියෙනවා. ඔව්. අපේ දරුවන් මෙන්න මේ පාඩම මේ කොටස කියවා ගැනීමේ වැදගත්කම පොඩ්ඩක් විස්තර කරන්න. ඔව්. ඔබගේ සාහිත්‍ය පොතේ මුල් කොටසේ මේ කතුවරයා අයත් යුගය මේ සියලු කරුණු ඇතුළත් වෙනවා. ඔහු හා සමකාලීනයන් මුළු සාහිත්‍ය පොතේම තියෙන කොටස් ටික කෙටි සටහනක් හැටියට ඔබට හදාගත්තොත් මේක තුල තියෙනවා ඔබගේ ලකුණු 40න්. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ 20 ලකුණු දෙනවා. එකෙන් ලකුණු 35ක් විතර අපිට එකපාර මෙතනින් ගන්න පුළුවන්. ඊට අමතරව තමයි ඊටු ලකුණු ටික අපි ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කහපාට මුල් කොටසේ තියෙනවා සැබවින්ම අපි gederin ගෙනියන ලකුණු තමයි මෙතන තියෙන්නේ. ඒකින්ද ඔබට පුළුවන් මේක ප්‍රයෝජනයට ගත්තනම් ඔබගේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කොටස් ටික ලිව්වම අපේ මේ ලකුණු මට්ටම ඉහළ දමා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඊළඟට අපි තව ටිකක් ගත්තොත් එහෙම මේ පාඩමටම ඇතුළත් වෙන ජාතක පොත ලිවීමට මූලිකත්වයේ ගත් ඇමතිවරයා. එතකොට ඇමතිවරයා තමයි වීරසිංහ ප්‍රතිරාජ ඇමතිවරයා. ඊළඟට ජාතක කතා යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? ජාතක කතා යනුවෙන් හඳුන්වන්නේ බෝසතාණන් වහන්සේගේ නැත්නම් බෝසත්යන් වහන්සේගේ අතීත ආත්ම සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරපු බෝසතාණන් වහන්සේගේ අතීත ආත්ම භාවයන් පිළිබඳ උත්පත්ති කතා තමයි මේක තුල ඇතුළත් වෙලා තියෙන්නේ. ඊළඟට උම්මග්ග ජාතකයේ නිරූපණ වන්නේ බෝසත්යන් පිරු කවර පාරමිතා ගුණයක් පිළිබඳ පාරමිතා ගුණ මොනවාද? ප්‍රඥා පාරමිතාව තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. ඊළඟට උම්මග්ග ජාතකයේ විශේෂත්වය එහෙනම් ජාතක කතා අතර තියෙන දීර්ඝතම ජාතක කතාව තමයි මොකද්ද? උම්මග්ග ජාතකය. ජාතක කතා අතර දීර්ඝතම ජාතක කතාව. අනතුරුව බණ්ඩාරස නවත්තර කරපු තැනින් ආරම්භ කළොත් දැන් උම්මග්ග ජාතකයේ විශේෂත්වය කුමක්ද කියලා එක විශේෂත්වයක් ඇහුවහම අපි පිළිතුරක් දුන්නා උම්මග්ග ජාතකයේ ජාතක පොතේ ඉන්න දීර්ඝතම ජාතක කතාව. දැන් පුතේ ඔබ ඔය පොතත් එක්ක බැඳුලා මතකයක් තියෙනවා නම් තවත් කාරණාවක් ඔබේ සිහියට එනවා ඇති. ඒ මොකද්ද? ඒ තමයි මේ කිසිදු ජීවිත හානියක් නොවි ජයග්‍රහණයක් අත්පත් කරගන්නට උම්මග්ග ජාතකයේ සමත් වෙනවා. ඒක ඉතා විශේෂ බෝධිසත්ව ගුණයක් නැවිලෙන්නට ගිය යුද්ධයන් නවත්තලා කිසිම ජීවිත හානියක් නොවි අර බෝධිසත්වයන් වහන්සේ ජයග්‍රහණයක් ලබා ගැනීමත් උම්මග්ග ජාතකයේ විශේෂත්වය. තාම උපායශීලීත්වයෙන් ක්‍රියා කරලා මේ සියලු විනාශයන් වළක්වනවා. වළක්වා ගැනීම. ඔව්. ඉන් අනතුරුව ඔබෙන් ඇහුවොත් මේ ජාතක කතා ආකෘතියේ දක්නට ලැබෙන ලක්ෂණ 3. දැන් මෙතනදී දුවේ පුතේ අපි අදහස් කරන්නේ සිංහල ජාතක කතාවල දකින්න ලැබෙන ලක්ෂණ 3. ආකෘතික ලක්ෂණ 3 මොනවාද? ඔබේ පිළිතුර වෙන්න ඕනේ වර්තමාන කතාව ප්‍රථම කොට, දෙවනුවට අතීත කතාව, තුන්වනුවට සමෝධානය. ඒත් එක්කම තවදුරටත් අපේ පාඩම් කරලා ඉන්න දරුවන්ට මතක ඇති සිංහල ජාතක කතාවල දකින්න නොලැබෙන ලක්ෂණ දෙකක් අර පාලි ජාතක කතාවල දකින්න ලැබෙනවා. එකක් තමයි පාලි ගාථා.
අනිත් එක වෛයාකරණ නැත්නම් අර පාලි ගාථාවල වචන සහ අර්ථ විස්තර කරන කොටසක් දක්නට ලැබීම. ඒ ලක්ෂණ දෙක සිංහල ජාතක කතාවල දක්නට ලැබෙන්නේ නැහැ. සිංහල ජාතක කතාවක මේ ලක්ෂණ තුන තමයි දකින්න ලැබෙන්නේ. අරුණ සර් එතකොට අර සමෝදානී කියනකොට තව ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම අපිට කියන්න පුළුවන් අර පූර්වාපර සංදි ගැලපීම. ඒ කියන්නේ අතීත කතාවයි වර්තමාන කතාවේ සංකලනයක් හැටියට අවසානයේ මේ කවුද කියන එක පැහැදිලි කිරීමට සමෝදානය යොදා ගන්නට පුළුවන් කියලා. හැම ජාතක කතාවකම බුදුරජාණන් වහන්සේ අන්තිමට පැහැදිලි කරනවා තමන් වහන්සේ කොයි චරිතය වශයෙන්ද මේකේ පෙනී හිටින්නේ ආනන්ද හාමුදුරුවෝ ඉන්නවා මේ ආදී වශයෙන් කියලා දෙනවා දුවේ පුතේ මේ අතීතයේ මෙන්න මේ කට්ටිය තමයි මේ ජාතක කතාවේ සිටියේ කියන කාරණේ. ඔන්න ඕකයි සමෝදානය කියලා කෙටියෙන් අපි අර්ථ දක්වනවා. අර්ථ දක්වන. දැන් උදාහරණයකට උම්මග්ග ජාතකය ගත්තොත් ජාතක කතාව අවසන් කරාම මහෞෂධ පඬිතුමා නමින් උප්පත්තිය ලබා සිටිය බුදු වෙච්ච තමන් වහන්සේ කියලා උන්වහන්සේ මේක ගලපනවා. හොඳයි නනතුරුව ඔබෙන් තවදුරටත් ප්‍රශ්නයක් ඇහුවොත් මේ කුරුණෑගල සාහිත්‍ය අවධිය ගැන අපි පහුගිය සතියේත් කතා කළා. මේ කුරුණෑගල සාහිත්‍ය අවධියේ ලියවුණු සාහිත්‍ය කෘති පිළිබඳ ඔබේ මතකය අවදි කරගන්න. කුරුණෑගල අවධියේ ලියවිච්ච සාහිත්‍ය කෘති මොනවාද? එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දුවේ පුතේ ඔබට තියෙනවා පිළිතුරු ගණනාවක්. තූප වංශය හතරවන පරාක්‍රමබාහු රජතුමා තමයි මේ කෘතිය රචනා කළේ. බෝධි වංශය විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවෝ ලියපු ග්‍රන්ථය. සඳකිඳුරු දාකව සිංහල සාහිත්‍යයේ පළමු සිව්පද කාව්‍ය කෘතිය. 550 ජාතක පොත අප කෙටියෙන් ජාතක පොත නමින් හඳුන්වා තිබෙන්නේ. උම්මග්ග ජාතකය මේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ රචනා වෙච්ච කෘති. ඉනුත් අනතුරුව ඔබෙන් විමසුවොත් කුරුණෑගල යුගයේ වාසය කළ ගත්කතුවරු තිදෙනෙක් නම් කරන්න. 3 දෙනෙක්. දැන් කුරුණෑගල පොත්පත් වලින් විශාල ප්‍රමාණයක් ලියලා තියෙන්නේ විල්ගම්මුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේ සිංහල බෝධි වංශය ලිව්වා, අනාගත වංශය ලිව්වා, ඒකම සඳකිඳුරු දාකව ලිව්වා. ඒ නිසා උන්වහන්සේ විශේෂ භූමිකාවක් ලේඛකයෙක් විදිහට කුරුණෑගල යුගයේදී නිරූපණය කරනවා. දෙවැන්න හතරවෙනි පරාක්‍රමබාහු රජතුමා. දැන් දුවේ පුතේ ඔබට මතකත් ඇති මේ රජතුමාට අපි කියන්නේ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා. එතකොට මේ රජතුමා විසින් තමයි තූප වංශය ලියා තිබෙන්නේ. අනතුරුව වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යතුමා මේ ඇමතිතුමා තමයි 550 ජාතක පොත ලියන්න මූලිකත්වය ගන්නේ. ජාතක පොත බහුකතෘ කෘතියක්. නමුත් ඇතැම් විචාරකයන්ට අනුව මේ උම්මග්ග ජාතකය වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයා ලියූ බවට මතයකුත් තිබෙනවා. ඒ නිසා එතුමාත් කුරුණෑගල වාසය කරපු ලේඛකයෙක්. ජාතක පොතට පස්සේ ලියවෙච්ච ජාතක කතා කීපයක් තිබෙනවා. ඔබෙන් ඇහුවොත් ඒ බඳු ජාතක කතා දෙකක් නම් කරන්න. ජාතක පොතට පස්සේ වෙන වෙනම ලියවිච්ච ජාතක කතා. එකක් තමයි උම්මදන්ති කියන ජාතක කතාව. උම්මදන්ති ජාතකය අනිත් එක එළු උමන්දාව. මේ ජාතක පොතට පසුව වෙනම ලියවිච්ච ජාතක කතා. ඉතින් අනතුරුව මේ ජාතක කතා මුල් කරගෙන ලියවිච්ච කාව්‍ය ග්‍රන්ථ. අපි පහුගිය සතියේ කතා කළා දුවේ පුතේ මේකේ කාරණා ටික මේ කාව්‍ය ග්‍රන්ථ මොනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔබෙන්. ඉතින් උදාහරණ වෙන්නේ සඳකිඳුරු දාකව. සඳකිඳුරු ජාතකය තමයි මුල් වෙන්නේ. දෙවැන්න වෙසතුරු දාකව. වෙස්සන්තර ජාතකය මේක සඳහා මුල් වෙනවා. කාව්‍ය සේකරය සත්තු බත්ත ජාතකය මුල් වෙනවා. ඊට අමතරව ජාතක කතා මුල් කරගෙන ලියවිච්ච ගී කාව්‍යත් වෙනම තිබෙනවා. සසදාවත, මෝදෙව්දාවත, කෞසිලුමින ආදී වශයෙන් තවදුරටත් අපිට මේ පිළිබඳ ප්‍රශ්න අහන්න පුළුවන් බණ්ඩාරස. එතකොට මෙතන මම තව පොඩ්ඩක් මේ කොටසට කාව්‍යශේඛර කිව්වම අපේ මහා කාව්‍යයක් රාහුල හාමුදුරුවෝ විසින් රචනා කරපු මහා කාව්‍ය දෙකයි තියෙන්නේ. එකෙන් එකක් තමයි කාව්‍යශේඛර හැටියට ගන්න පුළුවන්. ඒකත් අපිට මේ කොටසටම සමහර විට සම්බන්ධ වෙලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මහා කාව්‍යයක් හැටියට ලියවුණු ග්‍රන්ථයේ කුමක්ද කියන එක. මහා කාව්‍ය ග්‍රන්ථ දෙකෙන් එකක් තමයි රාහුල හාමුදුරුවෝ රචනා කරන්නේ. අනිත් කෘතිය කෞසිලුමින ලියන්නේ දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින්. ඒ යුග දෙකත් අපි මතක් කරමු. කෞසිලුමින ලියවෙන්නේ පුතේ දඹදින යුගයේදී දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ රජ සමයේදී. ඒ වගේම තමයි කාව්‍යශේඛරය සත්තු බත්ත ජාතකයේ පදනම් කරගත්ත මේ කෘතිය ලියවෙන්නේ කෝට්ටේ යුගයේදී. ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ තමයි එය රචනා කරන්නේ. අපි තව කෙටි ප්‍රශ්න ටිකකට යමු බණ්ඩාරස. උම්මග ජාතකයේ විස්තර කෙරෙන්නේ කුමක්ද කියලා අහනවා. උම්මග ජාතකයේ විස්තර කෙරෙන්නේ මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය. එතකොට මහෞෂධ පඬිතු කියනකොටම අපිට දැනෙන්නේ මහත් වූ ඖෂධයක් ගත් පුද්ගලයා කියන අදහසින් තියෙන නිසා එතනදී හැම කාර්යයකදීම දැන් ඔබට ගිය සතියේත් පැහැදිලි කරනකොට කිව්වා මහෞෂධ පඬිතුමා මේ අවුරුදු 7 දී කරපු කාර්යයන් ඊළඟට
එතනින් ඉදිරියට ඔහු විසින් කරන ලද කාර්යයන් පිළිබඳ විස්තර කර අපේ අරුණ සර්. එතනදී ඉපදිච්ච දවසේ සිට මේ රට වෙනුවෙන් දැය වෙනුවෙන් කරපු සේවයන් පිළිබඳ ප්‍රඥාව මුදුන්පත් කරගෙන කරපු දේවල් තමයි කියවන්නේ. ඊළඟට මේ ජාතක කතා පොත රචනා වූ රීතිය කියන්නේ වෙනස් කිරීමට පුළුවන්කමක් තියෙනවා. එතකොට මේක යොදාගෙන තියෙන්නේ බණ කතා රීතිය. බණ කතා රීතියෙන් තමයි තියෙන්නේ. ජාතක පොත හඳුන්වන එක කර්තෘ කෘතියක් ලෙස නෙවෙයි මේ බහු කර්තෘ කෘතියක් හැටියට. ඒ කියන්නේ කර්තෘ මණ්ඩලයක් තමයි මේකේ මේ නිර්මාණකරුවෝ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මණ්ඩලස තව ප්‍රශ්නයක් තියෙනවා. ජාතක පොතේ තියෙන්නේ ජාතක කතා හරියටම 550යිද? නෑ. ජාතක පොතේ තියෙන්නේ සැබවින්ම අපි ජාතක පොතේ 550 ජාතක කතාවට කිව්වට තියෙන්නේ 547යි. 547කින් සමන්විත කතාවට තමයි අපි 550 ජාතක පොත කියලා කියන්නේ. එසේ 550ක් නොවීමට දුවේ පුතේ ඔබට සැකයක් આવොත් ඇයි එහෙම කියන්නේ කියලා. දැන් ඇත්තටම 550ක් නොලිය 547ක් ලියලා නොවේ. මේ සම්බන්ධ විචාරක මත දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙන බව මතක් කරන්න කැමති. එකක් ප්‍රධාන කොට කියනවා කුඩා ජාතක කතා 3ක් විශාල ජාතක කතා තුලට ඇතුල් වී ඇති කියලා. තවත් මතයක් තිබෙනවා මේ කෘතියෙන් ජාතක කතා 3ක් ඔබට හිතාගන්න පුළුවන් පුදුවේ පුතේ 14 වන සියවසේනේ මේ පොත ලියවෙන්නේ. එතකොට මේක කාලානුරූපව පසු කාලීනව ජාතක කතා 3ක් හැලී යන්නට ඇතයි කියලා කියනවා. ගැලවී මැකී යන්නට ඇතයි කියලා කියනවා. වඩා විධිමත් පිළිගැනීම කුඩා ජාතක කතා 3ක් විශාල ජාතක කතා තුලට ගමන් කරන්න ඇති කියලා. එහෙම නැත්නම් මේ ජාතක කතා කතුවරයා උවමනාවෙන් 547ක් ලියලා 550 ජාතක පොත කියලා කියාගත්තා නොවේයි එය. ඊළඟට ජාතක පොතේ එන කවරදේ සර්වකාලීනයි සැලකේ. සර්වකාලීන කියන්නේ අතීත වර්තමාන අනාගත හැම කාලයකටම පොදුයි. මොනවාද? මේකේ තියෙන චරිත, ඒ වගේම අවස්ථා හා සිදුවීම්. බොහෝ විට තෘෂ්ණාව පිළිබඳ කියවෙනවා. ඊළඟට පුද්ගල චරිත පිළිබඳව කියනවා. දැන් Taman තුල තියෙන ආශාවන් පිළිබඳව කතන්දර මේක තුල ඇතුළත් වෙලා තියෙන. අන්න ඒ වගේ සර්වකාලීනයි කියන්නේ චරිත අවස්ථා සිදුවීම් මේක තුල අන්තර්ගත වෙලා තියෙන නිසා. ඒට වණ්ඩාරස ඔබතුමා දැන් ඔය පැහැදිලි කරපු ආකාරයටම චරිත අවස්ථා සිදුවීම් සහ මානව හැඟීම් නැත්නම් මනෝභාවයන් කියන වචනය අපිට ඇතුල් කරන්න පුළුවන් නේද? ඔව්. අර තලතා දේවිගේ නුවණ ගැන කියනකොට එතනදී Taman තුල ඇතිවෙච්ච සිතුවිල්ල තමයි මේ අවසානයේ ජයග්‍රහණය කරන්නේ. අන්න ඒ වගේ හැඟීම් එතන පෙන්눔 කරන්න පුළුවන්. ඔව්. අප දැන් සාකච්ඡා කළ අදුවේ පුතේ පළවෙනි ප්‍රශ්නයේදී එන කෙටි ප්‍රශ්න කොහොමද සතරකන් මන්ත්‍රණයේ පාඩමෙන් සැකසෙන්නේ කියලා. ඊළඟට අපි යන්නේ මේ දෙවන ප්‍රශ්නයේදී කොහොමද මේ ප්‍රශ්න සැකසෙන්නේ කියන එක ඔබට කියලා දෙන්න. මේ වායේදී ඔබට දෙනවා ජාතක කතාවෙන් උපුටාගත්තු පාඩයක්. මේ පාඩය ඇසුරෙන් ප්‍රශ්නයක් එහෙම නැත්නම් යම් කිසි අසීරු වචනයක තේරුම මේ වගේ ප්‍රශ්න තමයි සැකසෙන්නේ. අපි අරුණසේ එක සාකච්ඡා කරමු මේ වගේ ප්‍රශ්න කීපයක්ම කොහොමද ඔබ ඒවට සූදානම් විය යුත්තේ කියන කාරණයක් එක්ක. ඔව් දුවේ පුතේ මේ ප්‍රශ්න රටාව අතිශයින් වැදගත්. හේතුව පළමු ප්‍රශ්න රටාවට සාපේක්ෂව අපේ දරුවන් ලකුණු ගැනීමේදී තරමක් අඩුපාඩු පෙන්වන මතකයේ අඩුවක් පෙන්වන කොටසක් තමයි මේ. ඒ නිසා ඔබ පුතේ ලැබිව අධ්‍යයනය කළ යුතුයි. විශේෂයෙන්ම මේ පුරාතන ගද්‍ය පාඩම් වල තියෙන දුර අවබෝධ පද. අපිට තරම නුහුරු වචන ඔබට මුණ ගැසෙනවා. අන්න ඒ කොටස් ඇසුරෙන් තමයි මේ ප්‍රශ්න වර්ගය විමසන්නේ. ඒ අතරිනුත් සතරකම් මන්ත්‍රණයේ ප්‍රධාන පාඩමක්. අපි නිදසුන් කීපයක් ගමු. ඔබට මුලින්ම මේ ලබා දෙන පාඩේ බලන්න. ඒ කේ වට්ටාචාරී ඔබ පාඩම මතක කරගන්න. කේ වට්ටාචාරී එක් දවසක් තුමු අලුයම් වේලෙහි පිබිද සුවඳ තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන් ගන්ධදාම පුෂ්පදාමාව ලම්බිත නානාවරණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රීහන් ගර්භය බලන්නාහු මහත් සම්පත් දැක. දැන් ඔබ දකිනවා දුයි පුතේ නිල් වර්ණයෙන් වර්ණ ගන්නවා තිබෙන වචන දෙකක්. අපි යමු මේ සම්බන්ධව ඔබෙන් අහලා තියෙන ඊගාව පළමු ප්‍රශ්නයට. මින් අනතුරුව කේවට්ට බමුණා සිදු කළේ කුමක්ද? සිදු කළේ කුමක්ද?
හිතුවේ කුමක්ද නෙමේ දුවේ පුතේ. සිදු කළේ කුමක්ද? බලන්න සිදු කළේ කුමක්ද? රජු මුණ ගැසී Tamanට රහසක් කියන්නට ඇතැයි පැවසීම. රජුරවන්ට කියනවා ගිහිල්ලා රජතුමනි කොටපිය යුතු කතාවක් ඇත. රජතුමා කියනවා කියවා ආචාර්යනි. ඒ පාර කියවට වුණා කියනවා ඇතුළු නුවරදී රහස් කියන්ට නොපිළිවෙන මගුල් වෙනට යමු කිය. හොඳයි මින් අනතුරුව ඔබ මොහොතකට පෙර දැක්ක අර නිල් වර්ණයෙන් වර්ණ ගන්නවා තිබෙන වචන දෙකක්. අපි ඒ වචන වලට කියන අංකිත පද කියලා. අංකිත පදවල අර්ථ ලියන්න කියලා අහනවා. ඔව්. අපේ පළවෙනි වචනේ පුෂ්පදාමාව ලම්බිත. ඔව් පුෂ්පදාමාව ලම්බිත. ඒ වචනේ හැදෙන්න පුතේ පුෂ්පදාම අවලම්බිත. එතකොට පුෂ්පදාම කියන්නේ මල් වැල්නේ. අවලම්බිත කියන්නේ එල්ලලා තිබෙනවා. එතකොට ඒකේ අර්ථය වෙන්නේ එල්ලන ලද මල් වැල්. පුෂ්පදාමාව ලම්බිත. අපේ දෙවන වචනය විතානෝපලක්ෂිත. ඒ වචනයත් ඔබට හැකි විසන්ධි කරගන්න. විතාන උපලක්ෂිත. එතකොට එහි අර්ථය වෙන්නේ විසිතුරු උඩු වියනකින් යුතු. අලංකාර කරන ලද උඩු වියනකින් යුතු. මේ පළමු ප්‍රශ්නය. අපි කැමති මේ බඳු තවත් ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරන්න. මේ පාඩමේ තවත් තැනකින් ගන්නා ලද මේ බඳු කොටසක්. නගන ලද දළු පුරුෂේසත් ඇති 100ක් රාජාසන ආදී වූ පිළියෙල කොට තබන ලද ශ්‍රී විභූතිහින් දැක මහබෝසතාණන් වහන්සේ විසින් වදාරන ලද ක්‍රමයෙන්ම සියල්ල කොට සේනා මැදයට වැද බොහෝ දෙන චෝහ කොට Tamanගේ මියලු නුවරට පලා ගියහ. දැන් මේ බඳු පාඩයක් දීලා ඔබෙන් අහනවා චූලනි බ්‍රහ්මදත්ත රජතුමා ප්‍රමුඛ සේනා ඉහත සිදුවීමෙන් අනතුරුව කුමක් කරන්නට තීරණය කරයිද? දැන් මේ බඳු ප්‍රශ්නයකට පිළිතුරු දෙද්දී ඔබට පුතේ මතක් වෙයි මියලු නුවරට පහර දෙන්නට තීරණය කරනවා. මේ සිදුවීමෙන් අනතුරුව මියලු නුවරට පහර දෙන්නට තීරණය කරන ජයපානෝත්සවය මහෞෂධ පඬිතුමාගේ යෝධයන් විනාශ කරලා වනසා දැමුවට පස්සේ අංකිත පදවල අර්ථ අංකිත පද ඔබ තද නිල් වර්ණයෙන් දකිනවා ශ්‍රී විභූතීන් කියන වචනේත් ශෝහකට කියන වචනේත්. දැන් දුවේ පුතේ ශ්‍රී විභූතීන් කියන වචනේ අලංකාරයන් සැරසිලි විසිතුරු කිරීම ශ්‍රී විභූතීන්. ශෝහකට ඒ කියන්නේ කැළඹීමට ලක් කර කියන අර්ථය. හොඳයි අපි තවත් ඒ බඳු කොටසක් වෙත බණ්ඩාරස යමු. චූලනි රජද 100ක් රජදරුවන් මරණු පිණිත ශෘංගීලා ඉදිකරන ලද මෙබඳු සුරාපානය මෞචද පණ්ඩිතයන් විසින් බාධා කළේ යයි කිපියේය. දැන් එතනදී මෞෂධ පඬිතුමා 100ක් රජදරුවන් බේරා ගැනීමට සිතන්නේ යයි. මේ කොටසෙන් දීලා ඇහුවොත් ඔබගෙන් ඒ විදිහට බේරා ගන්නට සිතන්නේ යයි. බලන්න එතනදී Taman බඳු පඬිතයෙකු ජීවත් වෙද්දී නැත්නම් ජීවත්ව සිටිද්දී නිර්පරාදී රජදරුවන් මේ යාමේ යුක්ති සහගත නොවන බව. එහෙමනම් Taman වගේ පඬිතෙක් ඉන්නකොට රජදරුව මිය යාම සාධාරණ නැහැ. ඒකට පිළිතුරක් ඇටියට තමයි එයා කොහොම හරි මේක මේ නවත්තන්න උත්සාහ කරන්නේ. ඊළඟට මෙතනත් වචන දෙකක් අංකිත පද තියෙනවා. ශෘංගීලා. ඒ කියන්නේ විෂයොදා එහෙමත් නැත්නම් වස. දැන් අපි දන්නවා කතාවේදී කිව්වා මේ මස් වලට වස යොදලා මේ රජදරුවෝ 100ක් මරන්න. ඒක තමයි වස යොදා නැත්නම් විස යොදා කියන අර්ථ දෙකම අපිට ගන්න පුළුවන්. කිපියේය කෝපයටපත් විය. ඒක නොලැබෙනකොට කෝපයටපත් වුණා කියන අර්ථය තමයි එතනින් ගන්නෙ. ඊළඟට අපිට ගන්න පුළුවන් තව කොටසක් අරුස මෙන්න මේ කොටස දුවේ පුතේ බලන්න බෝධිසත්වයන් වහන්සේ විසින් රක්මදත්ත රජුරුවන්ගේ ජයපානේ විද්වංසනය කරන්නට එවන ලද්දා වූ දහසක් යෝධයෝ Taman ආ කටයුතු සම්පාදනය කොට එක් දවසකින්ම රාත්‍රී මුළුල්ලේ ගොස් මියලු නුවරට පැමිණ Taman කළ කටයුතු පඬිතයන් වහන්සේට දැන්වූහ. ඔබට දකින්න ලැබෙනවා දුවේ පුතේ නිල් වර්ණයෙන් වචන දෙකක් වර්ණ ගන්නවා තිබෙන ආකාරය. පාඨය උපුටාගත් මුල් කෘතියේ මූලාශ්‍රය මතකද දුවේ පුතේ අපි ප්‍රථම ප්‍රශ්න රටාවේදී ඇහුවා මූලාශ්‍රය පාලි ජාතකට්ට කතාව. අපි අහන්නේ ඊට වැඩිය ටිකක් දියුණු ප්‍රශ්නයක් ඉස්සරහට ගිහලා ඒ තමයි මේ මූලාශ්‍රය අයිති වෙන නිකාය කුමක්ද? කුද්දක නිකායට අයිති වෙන්නේ. ඒකේ තිබෙන 10 වෙනි කෘතිය මේ කුද්දක නිකායේ 10 වෙනි කෘතිය හැටියට සලකනවා පාලි ජාතකට්ට කතාව. නැත්නම් අපි මේක සාමාන්‍යව හරිය ජාතක පාලිය කියලාත් කියනවා. මෙන්න මේ කෘතිය. දෙවැන්න අංකිත පදවල අර්ථ ලියන්න. විද්වංසනය කියන වචනේ අර්ථය වනසා දැමීම, විනාශ කිරීම, විද්වංසනය.
ඉන් අනතුරුව සම්පාදනය කොට ඒ කියන්නේ සාර්ථක කොට නැත්තම් ඉටු කොට කියන අදහසයි එහි අර්ථය වන්නේ. ඉන් අනතුරුව නැවත අපි මේ බඳු ප්‍රශ්නයකට යමු. සත්‍යවදුන් මෙවලු නුවර ඒ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නැමැති සූර්යයා පහළව සත්වයන්ගේ සිත මෝහන්ධකාර විගමනයෙන් හෙළි වූ කලක් පරිද්දෙන් ආලෝක විය. ඉහත විස්තර කරන ලද අවස්ථාව කුමක්ද? විස්තර කරන අවස්ථාව තමයි චූලනී බ්‍රහ්මදත්ත රජු ප්‍රමුඛ සේනාව මෙවලු නුවර වටලන ලද අවස්ථාව. මෙවලු නුවර වටලන ලද අවස්ථාව. මෙතන තියෙනවා මෝහන්ධකාරය. සිත මෝහන්ධකාරයෙන් කියන වචනේත් ගත්තොත් අපිට සිත නැමැති මෝඩකම නැමැති අන්ධකාරය දුරු කරනවා කියන අදහසත් මේක තුල තියෙනවා. ඒ වචනේත් එක්ක තව අපි ගත්තොත් අංකිත පද දෙකක් ප්‍රඥා නැමැති සූර්යයා. ප්‍රඥාව කියන්නේ ඥානය නැමැති සූර්යයා. ඊළඟට මෝහන්ධකාරය නොදැනුවත්කම නැමැති අඳුර. එතකොට මොනාවත් නොදන්නා කියන අදහස පැහැදිලි කරගන්න පුළුවන්. ඉන් අනතුරුව තවත් කොටසක් අපි ඔබට ඉදිරිපත් කරනවා දුවේ පුතේ. බෝධිසත්වයන් වහන්සේගේ යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධයන්ට අතින් මුහුණෙන් උසුළු පෑ නොයෙක් ප්‍රකාරයෙන් ආක්‍රෝෂ පරිභව බෙනෙමින් ගහට කරන්නාහ. මේ පාඨයෙන් අහනවා ජාතක කතා කතුවරයා ඉහත පාඨයෙන් උපහාසයට ලක් කර ඇත්තේ කවුද? ඔබට මතක නම් මේ උපහාසයට ලක් කරන අනුප්‍රාකාරයේ මුදුනේ ඉඳලා අර සතුරු සේනාවේ ඉන්න චූලනි බ්‍රහ්මදත්ත රජතුමාගේ යෝධයන් පිරිස. උසුළු පෑ උසුළු පෑ කියන අර්ථය වචනේ තේරුම විහිළු කරලා විහිළු තහළු කරනවා උසුළු පෑ. ආක්‍රෝෂ පරිභව කරලා ඒ කියන්නේ රළු පරළු ලෙස බැනවදිමින් තදින් බැනවදිමින්. අරුණ සර් මේ මෙතනදී ඔබ මතක් කරන්න මේ විහිළු කලේ කොහොමද අර කෑම ගෙනල්ලා ඔබත් කනවද කියලා ඔවුන්ට දික් කරපු අවස්ථාව? මේ ඇත්තටම මේ විහිළු තහළු කරන්න දුවේ පුතේ ඔබ මතක් කරගන්න පාඩමේ මේ අර අනුප්‍රාකාරයේ මත මුදුනේ ඉන්න මහෞෂධ පඬිතුමන්ගේ යෝධයෝ මස් මාංශ කනවා. කන ගමන් පෙන්නනවා අර සතුරු සේනාවේ කට්ටියට ඕගොල්ලොත් කනවද? ඒ කියන්නේ පොඩි ඒගොල්ලන්ගේ ආසාව දාල්නවා. ඕගොල්ලන්ට දෙන්න කනවද කියලා අහලා තමන්ම කනවා. ආයි අර රාපුරුවපු වඳුනක් අරගෙන ඒක පෙන්නලා රා ටිකක් බොමුද? බොනවද රා ටික කියලා තමන්ම බොනවා. ඔබට තේරෙන්න ඕනි දුවේ පුතේ අර මානසිකව ඇත්තටම පොඩ්ඩක් වට්ටනවා. එහෙම නැත්නම් මානසිකව රිද්දනවා අර ඕන් ඉන්නේ බඩගින්නේ. ඔවුන්ට වෙහෙසයි. මේ වගේ අවස්ථාවක මෙහෙම උසුළු විසුළු කරනකොට ඔවුන්ගේ මානසික තත්ත්වය ඊටාම පිරිහෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඔව් කතා රසය වර්ධනය කරනවා මැනවින් ජාතක කතා කතුවරේ බඳු සිදුවීම් භාවිතා කරමින්. පණ්ඩිතයන් වහන්සේද දෙව්ලොව දෙවියන් පිරිවරා අසුර යුද්ධයට නික්මුණු සක්දෙව් රජහු පරිද්දෙන් උපමා විෂයාන්තිකාන්ත වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්තව ඒ අෂ්ටවංක මාණික රත්නය අතින්ගෙන කේවට්ටයන් ඉදිරියේ ලංව වැඩිසේක. දැන් ධර්ම යුද්ධ අවස්ථාවේදී මේ අෂ්ටවංක මාණික්‍යයක් තමයි අරගෙන යන්නේ. මේ අෂ්ටවංක මාණික්‍යයෙන් තමයි පෙන්눔 කරන්නට යන්නේ මොකද්ද මේ කරන යුද්ධය? ධර්ම යුද්ධය. දැන් මේක දන්නේ කේවට්ට බමුණාගේ විතරක් කියලා හිතාගෙන හිටියට මේ මහෞෂධ පඬිතුෝ දන්නවා දැන් කල යුත්තේ මොකද්ද කියලා. ඒකට උපක්‍රමී තමයි මේ අෂ්ටවංක මාණික්‍ය අරන් යන්නේ. මහෞෂධ පඬිතුමන් මේ යන ගමන කුමක්ද? මොකටද මේ යන්නේ? ධර්ම යුද්ධය සඳහා යන්නා වූ ගමන. ධර්ම යුද්ධය සඳහා යන්නා වූ ගමන. ඊළඟට අංකිත පදවල අර්ථය. උපමා විෂයාන්ක්‍රාන්ත. උපමාවකින් විස්තර කළ නොහැකි තරම්. උපමාවකින් විස්තර කරන්නට බැරි තරමට ඊළඟ කොටස අෂ්ටවංක මාණික්‍ය රත්න 8 තැනකින් වක් වූ මණික. ඒ අෂ්ටවංක කියන්නේ කොටස් 8කින් නැමිච්ච මණිකක් තමයි මේ අෂ්ටවංක මාණික්‍ය අරගෙන යන්නේ. තවත් කොටසකට අපි යමු. තවත් කොටසක් ඔය ඔබ මොහොතකින් දකි තමන් වහන්සේ හා එක දවස උපන් යෝධයන් දහස හා සිවුරංග සෙනග හා පිරිවරා 90000ක් රන් වටනා හැලි අසුන් යොදන ලද සර්වාලංකාරයෙන් සැරසූ රථයකට පැන නැගී දවල් මේ නිමවන වේලාවට වාසල සමීපයට පැමිණිසේක. සුදු පාට අශ්වය යොදන ලද රථයකින් මේ ධර්ම යුද්ධ මණ්ඩපයට පැමිණි ආකාරය. පළමු ප්‍රශ්නය ඒ ඇසුරෙන් විමසන කේවට්ට බමුණ විසින් මහෞෂධ පඬිතුමා විහත අවස්ථාවේ පිළිගන්නා ලද්දේ කෙසේද?
ඔබට මතක නම් දුවේ පුතේ කේවට්ට බමුණට සිටිපල සිටින්නට නොහැකිව ඉදිරියට ගමන් කරලා හරිම උණුසුම් ආකාරයට පිළිගන්නවා මහෞෂධ පඬිතුමන්ව. දැන් දෙවෙනි ප්‍රශ්නය සර්වාලංකාරයෙන් කියන වචනේ. මේ නිමවන වෙලාවට කියන වචනේ. මේ වචනවල අර්ථ සර්වාලංකාරයෙන් ඔබ විසන්ධි කරොත් එන්නේ දුවේ පුතේ සර්ව අලංකාරයෙන් සියලු අලංකාරයන්ගෙන්. දෙවැන්න මේ නිමවන වෙලාවට මේ නිමවන වෙලාව කියන්නේ දහවල් ආහාරය ගන්න වෙලාව. එතකොට දහවල් ආහාරය අරගෙන නිමාවන වෙලාව. මේ නිමවන වෙලාව. ඒ මොහොතේ තමයි උන්වහන්සේ ධර්ම යුද්ධ මණ්ඩපයට පැමිණෙන්නේ. ඊළඟ කොටසෙන් අපි ගත්තොත් එහෙම සතුරන්ගෙන් බොහෝ දෙන කුරුබිලියෙන් ඇතුළුනුවට වදනාහ. සතුරුව ආවිටකමුත් දුටු දුටුවන් නොල්ලන්නාහ. එසේහෙන් සතුරන්ගේ සංචාරය නොසිදෙන්නේ. ප්‍රශ්නය අහන්නේ සතුරන් නොල්ලන්න හේතුව කුමක්ද? මෙතනදී අපි දන්නවා ඕනි කෙනෙකුට ඇතුළට යන්න එන්න අවස්ථාව සලසලා තිබුණා. සතුරු ආවොත් විතරක් අල්ලලා ඒගොල්ලෝ තියාගන්නවා. නිකන් ඇවිල්ලා යන්න එන්න ඉඩ දෙනවා. මොකද ඇතුළේ තියෙන කරුණු කාරණා අනිත් අයට බලාගන්න දීලා ඒක තුලින් මානසිකව බයක් ඇති කිරීම තමයි බලාපොරොත්තුව. මෙතනදී සතුරන් නොඅල්ලන්නට හේතුව මොකද්ද කියලා ඇහුවොත් මෙවුළුනුවර ඇතුළත පවත්නා සැනකෙලි දැකගන්න අවස්ථාව සැලසීම. එතකොට අවස්ථාව සලස්සලා ඒක තුලින් අර සතුරන්ගේ මේ මානසික තත්ත්වය පහතට දැමීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. අංකිත පද හැටියට තියෙන්නේ කුරුබිලියෙන්. කුරුබිලිය කියන්නේ රහස් දොරටුවෙන්. සතුරන්ගේ සංචාරය මෙතනදී සැරිසැරීම. එහෙමනම් සතුරන්ගේ සංචාරය කියන්නේ සතුරන්ගේ පැමිණීම නැත්නම් සතුරන්ගේ සංචාරය මේ ගමන් කිරීම. එහිදී මණ්ඩාරස දැන් අපි දකින්නේ සතුරෙක් විදිහට ආවත් අල්ලන්නේ නැති එක විශේෂයි. සතුරුව ආ විටකමුත් සතුරෙක් වෙලා ආවත් අල්ලන්නේ. ඒ කියන්නේ අර සතුරන්ට ඇත්තටම ඔබතුමා කියපු ආකාරයට නරඹන්න දෙනවා මේ සැනකෙලිය. ඒගොල්ලන්ට අදහසක් දෙනවා මේ මිනිස්සු මවිතයටපත් වෙන වැඩක් මේ කරන්නේ සතුරු සේනාව වටලගෙන ඉද්දිත් මේව සතුටු වෙනවා කියන එක. හොඳයි. එතනින් පළවෙනිත් මහෞෂධ පඬිතුමාගේ උපායශීලීත්වය. අපි තව එක මේ ආකෘතියේ එක ප්‍රශ්නයක් කෙටියෙන් සාකච්ඡා කරමු සර්. ඔව්. සැටරියන් උණදණ්ඩක් ගෙන්වා සරියේ දෙකක් කොට පලා ඇතුළ පිට ගැට හරවා ශුද්ධ කොට නැවත එක් කොට තබා සමින් වසා බඳවා පිට මැටි ගාවා තපස්වීන් ලවා හිමාලයෙන් ගෙන්නූ මැටි හා ඇඹුල් බිජු ගෙන පොකුණ අසදියෙහි බිජුවට රෝපණය කරවා මැටි පිට මත උණදණ්ඩ සිටුවා ඇතුලේ පැන් පුරවාලු සේක. මේ කොටස ඔබට මතක ඇති මහෞෂධ පඬිතුමාගේ උපායශීලීත්වය කදිමට නිරූපණය කරන කොටසක්. මේ කොටසේ මහෞෂධ පඬිතුමා සතු කවර චරිතාංගයක් ඉස්මතු වේද උපායශීලීත්වය නැත්නම් බුද්ධිමත් භාවය කිව්වත් එය නිවැරදි. දෙවැන්න මේ කොටසේ තිබුණා දුරවබෝධ අංකිත පද දෙකක්. එකක් තමයි ඇතුළ පිට ගැට හරවා. එහි අර්ථය වෙන්නේ ඇතුළත සහ පිටත තිබෙන ගැට සුද්ධ කොට ඉවත් කොට. දෙවැන්න පොකුණ අසදියෙහි පොකුණේ ඉවුර ආසන්න ජලයේහි. දුවේ පුතේ අප ඊළඟට ඔබට ඉදිරිපත් කරන්නේ විචාර ප්‍රශ්න කියන කොටස. ඔබ දන්නවා තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ අන්තිමට ඔබට ලැබෙනවා සෑම පාඩමක්ම ආවරණය වෙන විදිහට සැකසුණු විචාර ප්‍රශ්න කිහිපයක්. සර් මේ ප්‍රශ්නවලත් ආකෘති දෙකක් තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය තුනෙන් පසු ටික වෙනත් ආකෘතියක්. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියන හැටිත් පුතේ දුවේ ඔබ දැනගත යුතුමයි. සර් අපි ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඔව් ඇත්තට මේක වැදගත් ප්‍රශ්නයක්. හේතුව දුවේ පුතේ දැන් විචාර ප්‍රශ්න රටා දෙකක් තිබෙනවා. විශේෂයෙන් 10 ශ්‍රේණියට පැමිණි දරුවන් මේක මැනවින් දැනගත යුතුයි. 11 ශ්‍රේණි දරුවන්ට ඒ සේම වැදගත්. ලකුණු 15 විචාර ප්‍රශ්න සහ ලකුණු 10 විචාර ප්‍රශ්න කියලා අපි සරලව මේ වර්ග දෙක හඳුන්වනවා. දැන් දුයි පුතේ ලකුණු 15 විචාර වෙන්නේ මොහොතකට පෙර ඔබට ඇහිච්ච ආකාරයට 3-4 විචාර ප්‍රශ්න දෙක. ඒ ලකුණු 15 විචාර ප්‍රශ්න. ලකුණු 15 විචාර ප්‍රශ්නයකට පොතේ තියෙන නිදසුන් 4ක් ඔබ ලිවිය යුතුයි. ලකුණු 10 විචාර ප්‍රශ්නයකට පොතේ තියෙන නිදසුන් 3ක් ලිවිය යුතුයි. අපේ ඇතැම් දරුවෝ හිතනවා මේ පොතේ තියෙන නිදසුන් පොතේ තියෙන විදිහටම ලියන්න ඕනද? පොතේ තියෙන නිදසුන දුවේ පුතේ පොතේ තියෙන විදිහටම ලියන්න අවශ්‍යයි. හරිද? ඒ හැකියාව ඔබෙන් ගන්නවා. මේ උපුටා ගැනීම දුවේ පුතේ ඔබ කටපාඩමින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ එක් ප්‍රශ්නයට අදාළ කොටස් දැන් ඔබට මේ අරුණ සර් පැහැදිලි කරාවි. ඔව් ඇත්තටම මේ කියපු වචනේ කටපාඩමින් ඔබ මතක තියාගත යුතුයි පුතේ.
ඉන් අනතුරුව විචාර ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩ නගද්දී ඒකට අපි ඔබ මේ වැඩසටහනත් එක්ක බැඳිලා ඉන්න දරුවෝ ඇහුවොත් එimhe ඒකට සැලැස්මක් ක්‍රමයක් විදිහක් විචාරයක් ලියන ආකාරයක් තියෙනවද කියලා. එහෙම එකක් තියෙනවා දුවේ පුතේ. ඒක මොහොතක් අරගෙන අපි විචාර ප්‍රශ්නයකට යමු. විචාර පිළිතුරකට ඔබ මුලින් හැඳින්වීමට ඡේදයක් පොඩි ප්‍රවේශ ඡේදයක් ලියන්න ඕන. ඒ ඡේදේ පොඩි ඡේදයක් වෙන්න ඕන. හේතුව විචාර පිළිතුරක විචාරය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ කුඩා හැඳින්වීමක් ලියනවා. ඊගාවට නිදසුන් 4ක් ලියන්න ඕන විචාර ප්‍රශ්නවල නිදසුන ලියලා නිදසුන විචාරය කරනවා නැත්නම් විග්‍රහ කරනවා. ඊගාව නිදසුන අරගෙන ඒක විචාරය කරනවා. ඊගාව නිදසුන අරගෙන ඒක. මේ විදිහට උදාහරණ 4යි නම් ඡේද 4ක් ඒ සඳහා යනවා. ඊට පස්සේ ඉහත සඳහන් කරුණු සහ නිදසුන් සියල්ල අනුව මේ කාරණාව සනාථ වෙනවා කියලා පිළිවෙලට විධිමත් විචාර පිළිතුර අවසන් කළ යුතුව තිබෙනවා. හැබැයි එතනදී බොහෝ ළමයි අහන එකක් තමයි අපෙන් මේ පළවෙනි ඡේදයට ලකුණු කොහොමද දෙවෙනි ඡේදයට එහෙම නෙවෙයි ලකුණු දෙන්නේ. හොඳට මතක තබා ගත යුතුයි. දැන් අරුණ සර් කිව්වා වගේ පළවෙනි ඡේදෙන් අර ප්‍රශ්නෙට අදාළව හැඳින්වීම කරන්න ඕනේ. නැත්තම් එකපාරම උත්තරේ ලියන්න යන්නේ නැහැ. මේ කතුවරයා ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. පේලි 4-5කින් විතර. ඔව්. අනිත් කාරණේ සර් 550 ජාතක පොත ගැන දන්නා සියලුම කරුණු මේ ඡේදයට ඇතුළත් කරන්න ගිහිල්ලා අපේ දරුවෝ කාලේ නාස්ති කරගන්නවා. ඒක කාලයක් යනවා. නිකන් මේ උත්තරේ මේ වැල්වටාරම් වලින් යුක්ත වෙනවා. ඒකෙන්ද අදාළ කොටස පමණක් පළවෙනි ඡේදයට අන්තර්ගත කරන්න ඕනේ. මෙතෙන්දී ලකුණු දෙන්නේ උදාහරණ 4ට ලකුණු 4යි. ඊතුරු ලකුණු ටික දෙන්නේ සමස්ත පිළිතුර බලලා. ඒකෙන්ද ඡේද ගණන් වලින් ඡේදෙට මේකට ලකුණු දෙනවා කියලා නෙවෙයි දෙන්නේ. සමස්ත පිළිතුර බලලා තමයි ලකුණු 15 අන්තර්ගත කරන්නේ. සර් අපි නිදසුනක් අරගෙන දරුවන්ට මේක පැහැදිලි කරමු. ඔව් අපි නිදසුනක් ගන්නවා දුවේ පුතේ. මේ බලන්න මේ ප්‍රශ්නය. ඔබ ගාව ඔබේ පොත තියෙනවා නම් සාහිත්‍ය පොත සාහිත්‍ය සංග්‍රහය තිබෙනවා නම් එහි තියෙන පළවෙනි විචාර ප්‍රශ්නය පුතේ අපි මේ ඉදිරිපත් කරන්න ඇත්තෙම මහෞෂධ පඬිතුමන්ගේ උපාය කෞශල්‍ය නිදසුන් ගැන පැහැදිලි කරන්න. ඔබට මතක ඇති මේ පෙළ පොතේ පළමු ප්‍රශ්නය. අපි මේ සඳහා හැඳින්වීමක් නැත්නම් ප්‍රවේශ ඡේදයක් පාවිච්චි කරනවා. ඒ සඳහා ජාතක පොත ගැන එක වාක්‍යයක්, උම්මග්ග ජාතක ගැන එක වාක්‍යයක්, අහලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධ එක වාක්‍යයක්. මේ බඳු කාරණා තුනක් තමයි පාවිච්චි කරන්නේ. මේ බලන්න ජාතක පොත ගැන කියා තිබෙන වාක්‍යය. ජාතක පොත සිංහල සාහිත්‍යයේ මුදුන් මල් කඩ ලෙස මාටින් වික්‍රමසිංහයන් සිංහල සාහිත්‍ය නැගීමේදී හඳුන්වනවා. අපි මේක විශිෂ්ට ප්‍රකාශයක් නිසා භාවිතා කරනවා. ජාතක පොත සිංහල සාහිත්‍යයේ මුදුන් මල් කඩ බව. ඔබ ඒ ගැන සඳහනක් සහිත වාක්‍යයක් ලියනවා. දෙවෙනි උම්මග්ග ජාතකය ගැන. උම්මග්ග ජාතකයේ ආරමුණ මහෞෂධ පඬිතුමන්ගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම බව. තුන්වෙන්න අහලා තියෙන්නේ උපාය කෞශල්‍ය ගැනනේ. එතකොට අපි කියනවා මියලු නුවර හා රටවැසියන් හැම විටම මහෞෂධ පඬිතුමන්ගේ උපාය කෞශල්‍ය නිසා ආරක්ෂා වන බව. ඉන්න අනතුරු අපි ප්‍රශ්න පිළිතුරට ප්‍රවේශ වෙනවා. අපේ හැඳින්වීමේ ඡේදය දැන් අවසන්. දැන් උපාය කෞශල්‍ය ගැන. මහෞෂධ පඬිතුමන්ට වේදේහ රජුගේ අග්‍ර පුරෝහිත තනතුර ලැබුණු විගස ඉඳලා දූරදර්ශීව කටයුතු කරනවා. ඒක ගොඩාක් ඉස්සරහට අපි ලියා ගන්න නැතුව අපේ පාඩමෙන් අපි උපුටා ගැනීමක් ගන්නවා. ඔබට මතක ඇති මොහොතකට පෙර අපි මේ පාඩය අර දෙවන ප්‍රශ්න රටාවද භාවිතා කළා අපි. සැටරියන් උණදණ්ඩක් ගෙන සරියේ දෙකක් කොට පලා සැටරියන් උණදණ්ඩක් ගෙන සරියේ දෙකක් කොට පලා ආදී වශයෙන් තියෙන ප්‍රකාශය. දැන් මේ ප්‍රකාශය දිගට තියෙනවා පුතේ. සැටරියන් උණදණ්ඩක් ගෙන සරියේ දෙකක් කොට පලා ඇතුළ පිට ගැට හරවා ඊට පස්සේ සම්පටියේ දෙක කොටස එක් කොට සම්පටියකින් වෙලා මැටි ගාවා ආදී වශයෙන් මේ පාඩේ ගන්නවා. ඊට පස්සේ ඔබ මේක විග්‍රහ කරන්න විචාරයට ලක් කළ යුතුයි. ඔබ ලියන්න ඕනි ඉහතින් කියවෙන්නේ මහෞෂධ පඬිතුමන්ගේ උපාය තුලින් කියවෙන එතුමාගේ මේ උපාය කෞශල්‍ය ගැන මේ විස්තරය කරද්දී ඔබ කියන්න ඕන කේවට්ට බමුණා ප්‍රමුඛ සතුරු සේනාව පැන්නවතලා මියලුනුවර වටලන්නට යනවා. ඒක සාර්ථක උපායක්. නමුත් මහෞෂධ පඬිතියෝ චරපුරුෂයන් විසින් ඒ දැනගන්නවා. මහෞෂධ පඬිතියෝ චරපුරුෂයන් විසින් දැනගත්තාම සතුරු සේනාවේ ආකල්පය වෙනස් කරන්න, මේ හැඟීම වෙනස් කරන්න ප්‍රති උපායක් සැලසුම් කරනවා. මේ උපායට අනුව මහෞෂධ පඬිතුමා වතුර නැති නගරේ ඕනෑ තරම් වතුර ඇතැයි කියන ආකල්පය සතුරන්ට ලබා දීමට කටයුතු කරනවා. ඒ කියන්නේ දුවේ පුතේ රියන් 60ක් තරම් දිග නෙළුම් දණ්ඩක් හැදෙන්න තරම් ගැඹුරු පොකුණු ඇතුළු නුවර තියෙනවා කියන එක මවාපාන්න තමයි මේ කාරණේ ගෙන හැර දක්වන්නේ මහෞෂධ පඬිතුමා. ඒ කාරණාව දැනගත්ත මොහොතේම සතුරු සේනාව තමන්ගේ ආකල්පය වෙනස් කර ගන්නවා. එතනින් පස්සේ ඔවුන් තමන්ගේ යුදෝපාය අතහැර දමනවා.
මියලුණුවර ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ වේදේ රාජ්‍ය ආරක්ෂා වෙනවා. රටවැසියන් සුරැකෙනවා. ඒ දෙකම වෙන්නේ දුවේ පුතේ කවරක් හින්දාවත් නොවේ මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙන්. මේ පැහැදිලි කිරීම මේ විග්‍රහ කිරීම ඔබ කළ යුතුයි මෙහිදී. ඉන් අනතුරුව මේ ගිරා පඬිතයන්ගේ සේවාව ලබා ගැනීම. මේ ගිරා පෝතකයාගේ සේවාව ලබා ගැනීම මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය පෙන්වන හොඳ උදාහරණයක්. මිනිස්සයන්ට යන්න බැරි තැන්වලට ගිරවට යන්න පුළුවන්. සතරගම් මන්ත්‍රණය කරන අවස්ථාවේ සෙබළුන් ඉන්නවා අර වටේම ඔබට මතක ඇති මේ මගුල් වෙන වටේට මිනිස්සු කාටවත් එන්න බෑ. නමුත් ගිරව ගහේ කොළාසේ හැංගිලා ඉඳලා අහගෙන ඉන්නවා. ගිරවක පිළිබඳව සැක හිතන්නේ නැහැනේ. කිසිවෙක් සැක හිතන්නේ. මේ ගිරව මනාව තමාගේ කාර්යභාරය ඉටු කරනවා. ඇත්තටම මේ ගිරාපෝතකයාගෙන් දැනගත්ත පණිවිඩයෙන් හින්දා තමයි පසුව බොහෝ උපාය ශීලී වෙන්නටත් ඒ වගේම රාජ්‍ය ආරක්ෂා කරගන්නටත් මහෞෂධ පඬිතුමාට අවස්ථාව සලසා දෙනවා. 100ක් රජදරුවන්ගේ ජීවිත රැකුනේ මේ ගිරා පඬිතයන් නිසා. 100ක් රජදරුවන්ගේ ජීවිත රැකෙන්නේ මේ ගිරාපෝතකයා කියපු පණිවිඩය අනුව. නැත්තම් මේ රජදරුවෝ ටික මිය ගිහිල්ලා ඔවුන්ගේ මිනී ටික ගඟතියට දාන්නේ ගේවට්ට වමුණයි චුලනි රජුගේ සැලසුම් කොට තිබුණා. අනිත් උපාය ටිකත් අපි කෙටියෙන් සාකච්ඡා කරමු වරුණස. අන්තස්ත පුරුෂයන්ගේ සේවාව මේ චර පුරුෂයන්ගේ සේවාව ලබා ගැනීමත් කදිම උපායක්. ඔබට මතක ඇති අපි පහුගිය සතියේ වැඩසටහන කරද්දී හැම රාජධානියකම චර පුරුෂ එක්කෙනා බැගින් තැබූ බව සඳහන් කළා. එයත් එතුමාගේ උපායශීලීත්වයේ පැහැදිලි කරන අවස්ථාව. සතුරු සේනාව වටලා ගත්තාම නගරවැසියන්ට උත්සව පවත්වන්නට නියම කිරීම. මේ හරිය උදාහරණයක් කොහොම ඔබ ගන්නවා නම් වටිනවා. මහෞෂධ පඬිතුමා නගරවැසියන්ට කියනවා මේ දින 7ක් යනතුරු සැනකෙලි පවත්වන්න. හරි අර 18 වර්ගයක කැවිලි පෙවිලි සකසන්න රාමස් ආදී අනුභව කරන්න වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න මම මහෞෂධ පඬිතුමා මම කියන දේහලා දේවල් කරන්න මෙහෙම කියලා. සතුරු සේනාව නොමග යවන්නේ මේ උපාය භාවිතා කරලා. කෝපය උස්සන්නෙත් ඒගොල්ලන්ගේ මේ උපාය භාවිතා කරලා. ඒවට කේවට්ට බමුණාව අෂ්ටවංග මාණික්කෙන් රැවටීම කදිම උපායක්. කේවට්ට බමුණා ධර්ම යුද්ධය කියලා මහෞෂධ පඬිතුමාව රවට්ටන්න ගියාම මහෞෂධ පඬිතුමා අෂ්ටවංග මාණික්කය අරන් ගිහිල්ලා කේවට්ට බමුණාගේ ඇඟිලි අග තබා එය බිම වැටෙන්නට සලස්වා කේවට්ට බමුණා Tamanට වැන්දායයි සතුරු සේනාවට ඇහෙන්නට කියලා කේවට්ට බමුණාට හිතා ගන්නවත් බැරි ආකාරයට කේවට්ට බමුණාව රවටනවා. මේ සියලු දේවල් මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය. ඊළඟට අපි පිළිතුර නිසිලස අවසන් කිරීම කියන්නේ දුවේ පුතේ අප මේ ඉදිරිපත් කළ කරුණු ඇසුරෙන් මේ පිළිතුර සනාථ වෙන බව අපි එක වාක්‍යයකින් සඳහන් කළොත් මේ පිළිතුරේ පරිසමාප්තියක් තියෙනවා. ඒක ඊටාම වැදගත්. අපි ඊළඟට තව එක ප්‍රශ්නයක් සාකච්ඡා කරමු අරුණස ඊටාම කෙටියෙන්. හාස්‍ය සහ උපහාසය භාවිත කරලා තියෙන විදිය. බණ්ඩාර සර් ඔබට පුළුවන් මේක විස්තර කරන්න? හාස්‍ය දැන් මුල් ක්‍රමේ විදිහටම ආරම්භයක් අපි ගන්නවා. ආරම්භයේ දැන් අපි පැහැදිලි කරා. ඔව්. ඊට පස්සේ මේ ආරම්භයත් සමග අපි වෙන කොටසක් හැඳින්වීමක් හැටියට ඒ කොටසෙන් පස්සේ මේ ගිරා පඬිතුයෝ ගැන ගත්තොත් එහෙම සතරකම් මන්ත්‍රණේ අර හාස්‍යයට ලක්වෙන ප්‍රධාන තැනක් තමයි මේ වර්චස් පිටක් හෙළන අවස්ථාව. ඔව් සාල්ලකලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් කියලා නැවතකට දැල්ලූ කල්ලි. එතනදී මේ මුඛයටත් වර්චස් පිටක් හෙළනවා. අප්‍රසන්නතාවය සමග හාස්‍යයටපත් වෙනවා. ඊළඟට එතනදී මියුල්ලුව වටලෑමට යෑමේදී වැසියන් උත්සව පැවැත්වීම මේ හාස්‍ය හා උපහාසයේ උපදවනවා. මොකද මේ මෙච්චර අවස්ථාවක භයානක අවස්ථාවකදී මේ බොහොම සතුටු අවස්ථාවක් මවලා පෙන්නනවා. සතුරු සේනාවකට කරන්නට පුළුවන් ඊටාම හොඳ ප්‍රහාරයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ගහන්න බනින්න යනවට වැඩිය මනසින් වටලා තමයි පළවෙනි කාර්ය බවට පත් වෙන්නේ. ඊළඟට අපි තව කොටසක් දන්නවා අර දරණවත්තන එක. දරණවත්තන අවස්ථාවේදී චරපුරුෂයන් ක්‍රියා කර ආකාරය. ඊට පස්සේ අර කොටයක් අරන් එළියට දානවා. ඒක මේ කුඩු වෙලා ගිහිල්ලා ඇඟේ වදින අවස්ථා පවා තියෙනවා. මෙතන කියන්නේ බණ්ඩාරස හරි අපූර්ව ප්‍රකාශයක්. ඒ කියනවා මේ දර නැතුව බත් උයාගෙන කැඳ උයා ගන්නවත් බැරුව ඉන්නවා නම් මේ දර කෑල්ල අරගෙන බත් ටිකක් දර ටික කැඳ ටිකක් උයා ගන්න කියලා මේ දර කෑල්ල තියා ගන්න කියලා ලොකු කොටන් අරගෙන අර මිනිස්සුන්ගේ අන්න ඒ වගේ ඊළඟට ධර්ම යුද්ධයේදී කේවට්ට බමුණා හැතිරෙන ආකාරයත් හාස්‍යයටපත් වෙනවා. එයා අර මූණ බිම ඉලුවට පස්සේ එතනදිත් මොකද කරන්නේ මේ උලන අවස්ථාවේදීත් කියනවා එහෙමනම් මේ මෙතනදී මම වැන්දේ නෑ මම වැන්දේ නෑ කියා කියනවා. එතනත් මේ කේවට්ට බමුණා එතනදී හාස්‍යයට පත් වෙන අවස්ථාවක් හැටියට ගන්න පුළුවන්. අරුණස භාෂා භාවිතය පිළිබඳවත් අපි සාකච්ඡා කරන්නට අවශ්‍යයි. ඒක ඊටාම කෙටියෙන් දුවේ පුතේ අප ඔබට පැහැදිලි කරන්නම්. ආරම්භක ඡේදයේදී සර් මේ වගේ එකකදී
අපි පටන් ගන්න ඕනේ මේ උම්මග්ග ජාතකයේ විශේෂ භාෂා රීති පිළිබඳව කියමින්. උම්මග්ග ජාතකයේ භාෂාව ගැන කියමින් පටන් ගන්න ඕනේ. ඒ කාරණාව වැදගත් දුවේ පුතේ හේතුව ඔබ හැම ප්‍රශ්නයකදීම අහලා තියෙන ප්‍රශ්නෙට සම්බන්ධව දෙයක් ආරම්භක ඡේදය ලියන්න ඕන. උම්මග්ග ජාතකයේ රසවත් වෙන්න භාෂාව රසවත්ව භාවිතා කිරීම වැදගත් කියන කාරණාව ඔබ ලිවිය යුතුයි. ඔබ උදාහරණ ගන්නකොට මෙන්න මේ කාරණා උපමා භාවිතය නිදසුණක් සිංහයෙකු විසින් රක්නා ලද රන්ගල් ගුහාවක් පරිද්දෙන් මහෞෂධ පඬිතුමා සිංහයෙකුට සමාන කරනවා. වේදේහ රාජ්‍ය ගල් ගුහාවකට සමාන කරනවා. සිංහයෙකුගේ ගල් ගුහාවකට කවුරු කිට්ටු වෙන්නේ? ඊළඟට කෙටි වැකි දීර්ඝ වැකි සහ අනුප්‍රාස භාවිතය. මේ ගැන කිව්වොත් දැන් කෙටි වැකි මේ පාඩමේ අවස්ථා කීපයක අපි ඔබට නිදසුන්ට ඉදිරිපත් කරපු අවස්ථාවෙන් ඔලුරසන් දෙන්නාහ අඩගසන්නාහ එළුසන් දෙන්නාහ ගී කියන්නාහ වැනි තැන්වල කෙටි වැකි භාවිතා කරනවා. ඉන් අනුතුරු අනුප්‍රාස භාවිතා කරන අවස්ථා කනක කටක රසනා නූපුර තඩාංග වලයපට තිසරපට ආදී වශයෙන් එක ළඟ යන වචන රිද්මය අනුකූලව එකම වචන එකම අකුර අනුප්‍රාස යොදා ගන්න. මේ බලන්න මේ දෙවැන්න පාමුදු පාවහන් පාදානු පාදජාල පාදාභරණ ආදී වශයෙන් මේ පායන වචනේ කීප වතාවක් යොදා ගන්න. ඊළඟට දීර්ඝ වාක්‍ය. මේ වාක්‍ය තියෙන ඡේදය හොයාගන්න පුළුවන් නම් පුතේ මේ ඡේදයේ වාක්‍ය දෙකයි තියෙන්නේ. පිටු 3 කාලක් විතර තියෙනවා වාක්‍ය දෙකයි. මේ වාක්‍ය පටන් ගන්න කෙසේ වට කළෝදයත් පළමු පාපලෝ අගල වටා කියලා මියලු නූර වැටලූ ආකාරයේ විස්තර කරන්නේ අති දීර්ඝ වාක්‍යයකින්. දීර්ඝ වශයෙන් විස්තර කරනවා. ඉතින් දුවේ පුතේ අද අප ඔබට විස්තර කළේ සතරකන් මන්ත්‍රණය කියන පාඩමෙන් ඔබට මොන මොන ආකෘතිවල ප්‍රශ්න ලැබෙනවද ඒවාට කොයි ආකාරයෙන් පිළිතුරු සැපයිය යුතුද කියන කාරණය. ජාතික පාසල පාඩම් මාලාවත් එක්ක ඔබ රැඳී ඉන්න ඔබේ සාමර්ථ්‍ය නිසැකයි. මම හැමදාම ඔබට මතක් කරන්නේ මේ අප සිංහල භාෂාව හා සාහිත්‍යය ඔබට උගන්වන්නේ ජීවිතය සඳහාමයි. ඉතින් ලබන සතියේ අප ව්‍යාකරණ පාඩමකින් ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා. අද අපට මේ කරුණු කියා දෙන්නට එකතු වුණු මේ ගුරු පියාණන් දෙපළට අපේ කෘතවේදීත්වය පිරිනමනවා. අරුණ වේරගල ගුරු පියාණන්ට ඒ වගේම මහානාම විද්‍යාලයේ සිංහල ආචාර්ය අපේ විජේරත්න බණ්ඩාර ගුරු පියාණන්ට අපේ විශේෂ කෘතඥතා පූර්වක ස්තුතිය අප පළ කරනවා. ඉතින් දුවේ පුතේ ලබන සතිය අප හමු වෙමු. වාක්‍ය රීති අපි කොහොමද සකසාගන්නේ? කර්තෘකාරක කර්මකාරක වාක්‍ය රටා අපි කොහොමද සකසාගන්නේ? මෙන්න මේ කාරණා අපි සාකච්ඡා කරමු. ඉතින් අපත් එක්ක රැඳී ඉන්න ඔබට ආරාධනා කරනවා. සුබ සතියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.